හරි ළමයි ආයෙත් පටන් ගමු. म्यूट कर रहे हैं कंट्रोल देना म्यूट कर लगती है नहीं और कथा करना आरिलामाई में वाला म्यूट कर रहे हैं और एक कथा करන්න පුළුවන් අපි අන්තිමට කතා කරේ දත්ත නිරූපණයේ පාඩම අවසාන පාඩම එතකොට දැන් අලුත් අවුරුද්දේ පන්ති පටන් ගන්නත් ඕනේ ඒත් එක්කම පළවෙනි සතියේ වාර විභාගයක් තියෙනවා අනිවාර්යෙන් වාර විභාගෙ තියෙනවා ඔක්කොම කලින් ඇහෙනවද පේනවද කියලා ඕකේ එකක් දෙන්නකො හොඳයි එතකොට අපි පාඩම් ඉවර කරාට මට මතක හැටියට එක පාඩමක් හෝ දෙකක් මැද අතෑරිච්ච පාඩම් තියෙනවා වගේ මතකයි. ඔයාලා මතක් කරලා බලන්න මොනවද මේ පාඩම් කියලා. ada Boleh udah apa makul gak saya ikut jual tentu lagi dua curi dua ina tuh tanah meetnya kata sampan lah mai konker lah kata karena tuh kata panjang kian sih no marpolnya keren galawan deh ini dua kata karena tuh තාත්තල පණිවිඩයක් තියෙනවා කියන්න හතට අර ගමන එන්න පිටත් වෙනවා කියන්න හතයි කාල වෙනකොට ලෑස්තිලා ඉන්න කියන්න මයි කොල් කරලා කියන්නකො හරිද ඇහුණාද chat එකක් දෙන්නකො ඇහුණා නම්
හරි එතකොට එහෙනම් මුලේ මට මතක ඇටියට ත්‍රිකෝණයක කෝණ පාඩම කරේ නැහැ. ත්‍රිකෝණයක කෝණ පාඩම කරේ නැහැ වගේ මතකයක් තියෙනවා. ඒක කරාද නැද්ද කියලා එවන්නකො බලන්න. මයික් ඔන් කරලා කවුරු කතාව විශ්බි කතා කරන්නකො. ත්‍රිකෝණයක කෝණ පාඩම කරාද? අන්මියුට් කරලා වගේ. මට පේන්නේ කතා කරනවා. කවුරුත් කතා කරන්නේ. හරිද මයික් ඔන් කරලා කියන්නකෝ මේ ත්‍රිකෝණයේ කෝණ පාඩම කරාද? නෑ මෙතන කතා කරනවා යාළුවා. මේකේ මොකක් කරවලක් තියෙන්නේ. බලන්න ඔයා කතා කරපන්. අවුල නැහැ. ඔය ඇහෙනවා. පුතේ කරපු නැති පාඩම කියන්න බලන්න. මට මතක ඇටියට කරේ නැති පාඩමක් විශ්ව ත්‍රිකෝණයක කෝණ පාඩම කරාද? ඉන්නයි. කොයි නැහැ. නැති කියලා නයින් විශ්ව. නැහැ. එයා හිටියේ. දත්ත නිරූපණයේ පරිමාණ රූප වීජී භාග බහුවස්ත්‍රවල කෝණ පාඩම කරේ නෑ නේද? බලන්න මේ කතා කරන්න පොඩ්ඩක්. ඔය කතා කරනවා. කවුරු කතා කරන්නේ නැහැ. මයික් එක ඔන් කරලා ඉන්නවා. උදේ වාලා මේ මයික් ඔන් කරලා කතා කරන්න. ඇහෙනවද? බලන්න කලියා අන්මියුට් එක හරි මොනවද තේරෙන්නේ? නෑ නේ. මේක ප්‍රශ්නයක් නැහැ කතා කරන්නේ. ඔව් නේ. ඇහෙනවා පැහැදිලි මදිලු. ඕක ඕනේ හරිද? දැන් මගේ දන්නේ පැහැදිලිව ඇහෙනවා ඇති. ඇහෙනවද? දැන් ඇහෙනවද කියන්නකෝ? ඇහෙනවද? පැහැදිලි මදිද දැන්? පැහැදිලි. දැන් පැහැදිලිව ඇහෙනව නේද? ඔව් සර්. හරි. එතකොට පුතේ මේ මොනවද මේ පටන් ගන්න පාඩම කියන්නකෝ? ත්‍රිකෝණයේ කෝණ පාඩම බහුවස්ත්‍රවල කෝණ පාඩම ඒ දෙක කරාද මට මතක නැහැ. මොකද්ද? බහුවස්ත්‍රවල කෝණ පාඩම කරාද මේ ඊයේ පෙරේදා නේද කරේ?
ඇහෙන්නේ නැහැ ඉතින්. එයාලා මොනවද කියනවා මට ඇහෙන්නේ. කියන්නකො පුතා. මේක හරියට සෙට් වෙලා නැද්ද? මේ හෑන්ඩ් ෆ්‍රී කොන්ද නැද්ද? ඕක තමයි හොඳේ. කියන්නකො පටන් ගන්න පාඩමක් මොකක් හරි. හොඳයි දැන් ඔයාලට ඇහෙනවනේ එහෙමනම් අපි පටන් ගමු. මට මතක හැටියට එක පන්තියක කුලක පාඩම භාගයක් කරා අනිත් පන්තියේ කරේ නැහැ. එහෙනම් අපි මෙහෙම කරමු. කුලක පාඩමට හොඳම මට්ටමේ වීඩියෝ එකකුත් හදලා තියෙනවා. ඒක තව 8 වසර කුලක පාඩම වීඩියෝ එක දානකම් ඒක දැම්මේ නැත්තේ පිළිවෙලින් දාන්න එපා. 6 තේරීම දැම්මා. 7 කුලක දැම්මා. ඊට පස්සේ 8 ඊට පස්සේ 9 10 11. එහෙම තමයි පිළිවෙලින් දාන්නේ. ඉතින් දැන් මේ ඉතුරු වෙලා තියෙන පාඩම් වලින් මට මතක හැටියට කුලක පාඩම තමයි ඔයාලට කරේ නැති පාඩමක් තියෙන්නේ. හැබැයි සමහර පන්තියක ළමයිට මේකේ භාගයක් කරා අන්තිම චුට්ට තමයි කරේ නැත්තේ. ඒතර අද කුලක පාඩමක් පටන් ගමු. ඒ පාඩම ටිකක් දිග පාඩමක්. ඒ වගේම ඉතාම වැදගත් පාඩමක්. අපි දැන් මේ කතා කරන පාඩම කතා කරමු 9 වසරේ ටික කතා කරලා ඉවරලා 10 ඒවා ටිකත් ඉවර කරමු. 10ත් පළවෙනි වාරේ පාඩමක් ඉඳලා. එක දිගටම. එතකොට 10 පටන් ගත්තා වගේ තමයි අද ඉඳලා. ඒ නිසා මේ අද හිටියේ නැති අයට ඒක බලා ගන්න වෙයි. හොඳයි. එතකොට සයන්ස් කොලෙජ් විභාගෙ ලිව්වා. ඒකේ පේපර් නම් මට ඇවිල්ලා තියෙනවා. එතකොට ගණන් ප්‍රශ්න පත්‍රේ ටිකක් අමාරු ගානක් දෙකක් තියෙනවා. ඒ වුණාට ඒක එච්චර ගැටලුවක් නැහැ. හොඳයි. එතකොට මේ ඒ වගේම 20යි 21 අවුරුද්දාව මේ ලැබුවා වූ නාවසර ඔයාලගේ අධ්‍යාපනයේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ඒ වගේම දැනට අඩුවෙන් සාධන මට්ටමක ඉන්නවා නම් හොඳ සාධන මට්ටමකට යන්න පුළුවන් වැඩ කරන්න හැකි වෙන ඊටාම හොඳ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපි 10 ශ්‍රේණියේ පන්ති පටන් ගන්න එක ගැන ඊළඟ නුදුරු දිනයක දැනුම් දෙනවා. දැනට අපි හෙට පටන් ගන්නවා පියවර පන්තියේ 11 ශ්‍රේණියේ මේ අවුරුද්දේ විභාගය ලියන්න ඉන්න ළමයිට විතරක් පන්තිය උදේ ගණිතයේ පන්තිය තියෙනවා. ඒත් එක්ක මේ කොරෝනා තත්ත්වය යහපත් වේගන එනකොට ආයෙත් පොකුරු දෙක තුනක් මතුවලා තියෙනවා ගලේ වෙලා ආශ්‍රිතව. ඒ නිසා නගරයට යන අය කොයි වෙලාවකවත් මේ කඩවල් වලින් කෑම කණ්ඩ වීතැන් වල යන්න එහෙම එපා. ආරක්ෂිත ක්‍රම නිරෝධායන නීතියට අනුව සෞඛ්‍ය ආරක්ෂිතව තමයි යන්නේන හැම තැනකටම යන්න ඕනේ. ඒ පුරුද්ද දිගටම තියාගන්න වෙනවා. දැන් ඉස්කෝලේ පටන් ගත්ත ගමන් වාර විභාගෙත් තියෙනවා. වාර විභාගෙට ළමයි ආවේ නැත්තම් දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ ගෙදරදී හරි ලියවලා උත්තර බලලා ළමයිට ලකුණක් දෙන්න කියලා තමයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අපිට විදුහල්පතිවරුන්ට දැනුම් දීලා තියෙන්නේ. ඒ හින්දා ඒක කෙරෙනවා. හොඳයි. එහෙනම් මම හිතන්නේ පටන් ගමු අපි කුලක පාඩම. අද ටික දෙනෙක් ඉන්නේ අලුත් අවුරුද්දේ ඉගෙන ගත්තා නම් තමයි හොඳ වෙන දේවල් නොකර. නමුත් මේ ඉන්නේ අපේ අද 23 දෙනයි. ඒ කියන්නේ වෙනදා ඉන්නවට වඩා ගොඩක් අඩුවෙන් ඉන්නේ. ඊයේ රෙදි රේඛාවෙන් බලලා අමාරු ඇති. ඒකයි. නිදි ඇති. තාම කොම්බු වගේ දන්නේ නැහැ. හරි. එහෙනම් අපි පටන් ගමු. එහෙනම් ඔන්න දැන් ඔයාලා මොනවා හරි කිව්වත් මට ඇහෙන්නේ නැහැ. කියන්න chance එක දුන්න වෙලාව කිව්වෙත් නැහනේ. මම මේ හෑන්ඩ් ෆ්‍රී එක ගලවනවා. එතකොට ඔයාලා කියන දේ ලාවට තමයි මට ඇහෙන්නේ. හරි. හරි. එහෙනම් පටන් ගමු කුලක පාඩම. අද කියන්න බතකුණා කලින් පන්තිය නවත්තනවා. අලුත් අවුරුද්දේ ඔයාලට මුකුත් නොකර නැවතුනොත් අවුලක් නිසා තමා කරන්න ගත්තේ නැත්නම් ඔයාලා දන්නවා චානකපෙරගේ ඒ නැති වෙච්ච දරුවගේ 3 මාසේ දානේ බණ අද දිනේ තව 5කට විතර අපි යනවා මෙහෙන් මායි දනුස්ක සර්වි. ඒ හින්දා චුට්ටක් කලින් නවත්තනවා. හරි. එතකන් අපි වැඩ කරගෙන යමු. දැන් ඔයාලට මතක ඇති
පොඩි පන්ති වල ඉගෙන ගත්තා මේ වගේ. උස ළමයි. උස ළමුන් සමූහය. සමූහය. ඊළඟට අපි ගත්තොත් සෙන්ටිමීටර් 100ට වඩා උස ළමුන් සමූහය. सेंटीमीटर 100ට වඩා උස ළමුන් සමූහය. වඩා උස ළමුන් සමූහය. අපේ හොර තේරුම් ගන්න මෙන්න මේ සමූහයට අයත් දැ අපිට නිශ්චිතවම හඳුනා ගන්න බෑ. අවිවාදයෙන් කියන්න බෑ මෙයා උස ළමෙක් මෙයා උස ළමෙක් නෙමෙයි කියලා. ඒක සාපේක්ෂවනේ බලන්න වෙන්නේ. හැබැයි මෙන්න මේකේ නිශ්චිත අගයක් දීලා තියෙන නිසා මේ සමූහයට අයත් දැ අවිවාදාත්මකව වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කිසියම් සමූහයකට අයත් දැ නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒ වගේ සමූහයකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? කුලකයක් කියලා කියන්නේ. කුලක වලට සෙට් කියලා කියනවා. mathematical instrument set කියන්නේ ගණිත උපකරණ කට්ටලය. අන්න කට්ටලයක් තමයි මේ කුලකයක් කියන්නේ. එවනම් මොන වගේ කුලකයක්ද? අයත් දැ නිශ්චිතවම හඳුනාගත හැකි සමූහ. හරි. එවනම් මාතෘකාව ලියන්න කුලකයක්. කුලක කියලා ලියන්න මාතෘකාව. කුලක කියලා ලියන්න මාතෘකාව. right මාතෘකාව කුලක කියලා ලියන්න. එhmenan කුලකයක් කියන්නේ මොකක්ද කියලා අපි 7 වසරේ තමයි හඳුනාගත්තේ. ලියන්නේ නම් කුලකයක් කියන්නේ මොකක්ද කියලා නිශ්චිතවම හඳුනාගත හැකි නිශ්චිතවම හඳුනාගත හැකි නිශ්චිතවම හඳුනාගත හැකි නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක්. දෑවලින් යුත් එකතුවක්. නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක්. කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක්. කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලියුවොත් එහෙම ලියන්න එහෙමනම් මේ ලියුව උදාහරණෙම ලියමු. සෙන්ටිමීටර් 150ට 100ට වඩා උස ළමුන් සමූහය. උස ළමුන් සමූහය. සමූහය. කුලකයකි. උදාහරණ 1. කුලක නොවන එකක් ලියමු අපි. මේකෙන්ම ගලපලා ගමු. උස ළමුන් සමූහය කුලකයක් නෙමෙයි. උස ළමුන් සමූහය කිව්වොත් නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් නෙමෙයි එතන. උස ළමුන් සමූහය කුලකයක් නොවේ කියලා ලියන්න. කුලකයක් නොවේ. දැන් මොකද මේ අද පටන් ගත්ත පාඩම දිගටම කතා කරගෙන යනවා 10 ශ්‍රේණියේ කුලක පාඩම දක්වනවා. 10 ශ්‍රේණියේ 9 ඉගෙන ගන්න එකට වඩා ටිකක් වැඩිපුර තියෙනවා එතෙන්ටම. එතකොට මේ පාඩම ආයේ 10 දී කියලා වෙනම කරන්න ඕනේ නැහැ. 10 ශ්‍රේණියට වැඩ පටන් ගත්තා වගේ තමයි. right
එහෙනම් ඊළඟට අපි ඉගෙන ගත්තා කුලකයකට අයත් දෑ. උදාහරණයක් අපි ගත්තොත් ඉංග්‍රීසි වලිය ස්වර කුලකය ගත්තොත් A E I O U නේ ඒකේ තියෙන්නේ. මේවට කියන්නේ ඉංග්‍රීසි වලිය ස්වර කුලකයට අයත් දෑ. මේවා අන්නේ කුලකේ මොනවා කියලාද කියන්නේ? අවයව කියලා ඉගෙන ගත්ත 8 වසරේදී. 7 වසරේ අවයව ඉගෙන ගත්තේ 8 වසරේදී ඉගෙන ගත්ත මේ සංකේත දෙක මේක දාන්නේ අවයවයක් වේ කියන්න මේක දාන්නේ අවයවයක් නොවේ කියන්න. හොඳයි එහෙනම් මාතෘකාව ලියන්න කුලකයක අවයව. කුලකයක අවයව. කුලකයක අවයව. අවයව. ලියන්න එහෙනම් මේ විදිහට කුලකයකට අයත් දෑ. කුලකයකට අයත් දෑ. කුලකයකට අයත් දෑ. එහි අවයව ලෙස හැඳින්වේ. එහි අවයව ලෙස හැඳින්වේ. කුලකයකට අයත් දෑ එහි අවයව ලෙස හැඳින්වේ. අවයව ලෙස හැඳින්වේ. උදාහරණයක් ලියන්න 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා කුලකය. ඉරට්ටේ සංඛ්‍යා කුලකය. කුලකයේ අවයව. අවයව අඳුරගත්තා විතරයි. මොනවද 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා? ගොඩාක් දෙනෙක් පටන් ගන්නෙ 2 4 6 8 කියලා. නමුත් බිංදුව සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා මතක තියාගන්න. බිංදුව 2 4 6 8 අන්න 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ අවයව. ඊට මේ සංකේත දෙක ඔයාලා දන්නවා. මේ සංකේතය අවයවයක් වේ කියන්නේ. මේ සංකේතය අවයවයක් නොවේ කියන්නේ. අවයවයක් නොවේ කියන්න පාවිච්චි කරනවා. right. එතකොට අපි මේක පාවිච්චි කරලා හිස්ටැම් පෙරේවා මතක ඇති. උදාහරණයක් විදිහට මේව ගත්තොත් ඍණ 3 හිස්තැනක් තියෙනවා. මේ පැත්තේ මම ලියන්නම් නිකිල කුලකය. නිකිල කුලකය. උදේ නිකිල කුලකයේ සිම්බල් එකක් තියෙනවා. නිකිල කුලකයට සංකේතයක් තියෙනවා. මෙන්න මේ සංකේතය. ඉසඩ් අකුර හැබැයි මැද ඉර දෙකක් අඳිනවා. මේ බොල වෙලා මේ ඉරි දෙකක් ඉසඩ් නිකිල කුලකය. එහෙනම් ඍණ 3 කියන්නේ නිකිල කුලකයේ අවයවයක්ද? අපි දන්නවා නිකිල කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා ඍණ පූර්ණ සංඛ්‍යා බිංදුව ඇතුළත් සංඛ්‍යා පද්ධතිය. ඒ නිසා ඍණ 3 අවයවයක් වේ මොන කුලකයේද? නිකිල කුලකයේ. අන්න ගැලපෙන සංකේතය. හොඳයි ඒ විදිහට කල්පනා කරලා මේ සංකේත දෙකේ ගැලපෙන සංකේතය දාන්න. ඒ හිස්තැනක් සිංහල අක්ෂර කුලකය. දෙවැනි එක. හත හිස්තැනක් ප්‍රථමක සංඛ්‍යා කුලකය. සංඛ්‍යා කුලකය. ඊළඟ 4 අපි ගත්තොත් මෙතන පන්තියේ ඉන්න අයගෙන් කවුද උදාන හිස්තැනක්
අපි දාමු සිව්පා කුලකය. right ගැලපෙන සංකේත දාන්න බලන්න. උදාහරණ ඉන්නවනේ අද. ඉවරද පුතේ? ඉවර නම් දෙන්නකෝ ඕකේ කියලා. එහෙනම් කොහොමද වෙන්න ඕනේ? ඒ කියන්නේ සිංහල අක්ෂර කුලකයේ අවයවයක් නෙමෙයි. එහෙනම් මෙතෙන්ට අවයවයක් නොවේ. 7 ප්‍රථමක සංඛ්‍යාවක්ද නැද්ද? ප්‍රථමක සංඛ්‍යාවක්නේ. 7 ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා දෙකයි තියෙන්නේ. එකිනෙකට වෙනස් සංඛ්‍යා දෙකක් තියෙනවා නම් විතරයි දෙකක් පමණක් තියෙනවා නම් විතරයි ප්‍රථමක වෙන්නේ. එහෙනම් 7 ඉතිරි නැතුව බෙදෙන්නේ එකෙනෙන් 7 විතරයි. ඒ හින්දා මේක ප්‍රථමක සංඛ්‍යා කුලකයේ අවයවයක් වේ. උදාරි සිව්පා කුලකයේ අවයවයක්. උදාරි කියලා අපේ ළමයෙක් තමයි ඉන්නේ. එයා සිව්පා කුලකයට අයිති නැහැ. එහෙනම් අවයවයක් නොවේ. පැහැදිලිද? right. ඒ ටික හරි ලේසි. ඊළඟට කුලකයක් ලියා දක්වන විදිහ අපි කුලක නිරූපණය කියනවා. ලියා දක්වන ආකාර 3ක් ඉගෙනගෙන තියෙනවා මේ වෙද්දි. 8 වසරේ. 7 වසරේ තමයි කුලකයක් නිරූපණය කරන ආකාර 3 ඉගෙන ගන්න. උදාහරණයකින් අපි මතක් කරගමු. මම ගන්නම් පළවෙනි එක කූල්. මේ උපුටාගත් වචනයක් නිසා උද්දුතක වායර්ථය ලියනක හොඳයි. යන වචනේ අකුරු කුලකය. යන වචනයේ අකුරු කුලකය. අකුරු කුලකය. හොඳයි මතක් කරගන්න කූල් යන වචනේ අකුරු කුලකය ලියා දක්වන ආකාර 3. එකක් තමයි මෙන්න මේ කුලකයේ අවයව හඳුනා ගන්න දීලා තියෙන පොදු ලක්ෂණය. හරි පොදු ලක්ෂණය පදනම් කරගෙන විස්තර කරනවා. එහෙනම් මෙතෙන්ට අපි ලියන අවයව මොනවද? කූල් යන වචනේ අකුරු විතරයි. එහෙනම් පොදු ලක්ෂණය පදනම් කරගෙන විස්තර කිරීමක් කරනවා. කූල් යන වචනයේ අකුරු කුලකේ කියන පාවිච්චි කරන සංකේතය තමයි සඳල වරහන්.
ඒ නිසා ආයේ මේක ඇතුලේ කුලකේ කියලා ලියන්නේ. ඇතුලේ කුලකේ කියලා ලියුවොත් කුලකේ දෙපාරක් ලියනවා. හරිද? right. එහෙනම් කැච් එකක් ඇල්ලුවා වගේ වෙනවා. ආපස්ස රිවර්ස් කරා වගේ වෙනවා. ආය ඇතුලේ කුලකේ ලියුවොත්. බේඩ් තලය වගේ වෙනවා. පින් කටුව වගේ වෙනවා. ඒකම හොඳයි. ඒතකොට ඇතුලේ අනිවාර්යෙන් කුලකේ කියලා ලියන්නේ නැහැ. එහෙනම් ඊළඟට මෙන්න මේ කුලකය හැදෙන්න අයත් දැ. එහෙනම් මොනවද අයත් දැ? කූල් යන වචනේ අකුරුනේ. ඒකට එකිනෙකට වෙනස් ඒවා විතරක් ලියනවා සංගල වරහණක් ඇතුලේ. C ලියනවා, O ලියනවා, L ලියනවා. අන්න. එතකොට අපි කියනවා එකිනෙකට වෙනස් නම් ප්‍රභින්න අවයව කියලා. හරි, එච්චර ඕනේ නැහැ. හරි. එකිනෙකට වෙනස් එකම අවයවයේ නැවත නැවත නොලියා සංගල වරහණක අවයව ලියා දැක්වීම. එහෙනම් මේ ක්‍රමයට අපි කියන්නේ අවයව ලයිස්තුගත කිරීම. අවයව ලිස්ට් එක මේ තියෙන්නේ. ලයිස්තුගත කිරීම. ඊළඟ තුන්වෙනි ක්‍රමය තමා වෘත්තයක් තුල වෘත්තය හරියටම කවකටුව පාවිච්චි කරලා අඳින්න ඕනේ නැහැ. නිදහස් අත පාවිච්චි කරලා හැකි විදිහට වෘත්තයක් අඳින්න. ඔන්න. වෘත්තයක් තුල එකිනෙකට වෙනස් අවයව විතරක් ලියන්න. එතකොට මේවට කිව්වේ මේක ඉස්සරෝම ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් කියන එක්කනා හොයාගත්ත නිසා මේවට කිව්වේ වෙන් රූප කියලා. එහෙනම් කුලකයන් ලියා දක්වන ආකාර තුනයි. එකක් තමයි පොදු ලක්ෂණය මගින් විස්තර කිරීම. දෙවෙනි එක තමයි එකම අවයවයේ නැවත නැවත නොලියා අවයව ලයිස්තුගත කිරීම. තුන්වෙනි එක තමයි සංවෘත රූපයක විශේෂයෙන් වෘත්තය තමයි තෝරගන්නේ. එක කුලකයකට අපි දන්නවා ඍජු කෝණාශ්‍රය ගන්නවා සර්වත්‍ර කුලකයකට. සංවෘත රූපයක අවයව ලයිස්තුව ලියන. අවයව ප්‍රභින්න අවයව නැත්නම් එකිනෙකට වෙනස් අවයව ලියනවා. හොඳයි. කුලක නිරූපණය නැත්නම් කුලකයක් ලියා දැක්වීම කියලා ලියන්න මාතෘකාව. කුලකයක් ලියා දැක්වීම. ලියා දැක්වීම වරහන් ඇතුලේ නිරූපණය කියලා ලිව්වත් කමක් නැහැ. කුලක නිරූපණය. ඊට පළවෙනි උදාහරණය ඔයාලා ලියා ගන්න බලමු දෙවෙනි එක තනියෙන් කරන්න පුළුවන්ද කියලා.
හොඳයි. එහෙනම් බලමු තව එකක් මේ වගේම දෙකක් විතර කරමු. දෙවැනි එක එහෙනම් වඩු මඩුව රතු වතුර වගේ එකම අකුරු නැවත නැවත දෙන වචන තමයි අපිට දෙන්නේ. යාන වචනේ අකුරු කුල. මේ වචනේ මේ පැත්තට කීවත් වඩු මඩුව මේ පැත්තට කීවත් වඩු මඩුව. right. මෙන්න මේක දෙවැනි එක විදිහට කරන්න. තුන්වෙනි එක විදිහට 25521 යන සංඛ්‍යාවේ ඉලක්කම කුලකය. ඉලක්කම් කුලකය. දෙකක් තියෙනවා කරන්න. ඉවර නම් ඕකේ එකක් එවන්න. හොඳයි බලමු අපි පළවෙනි එක වඩු බඩුව යන වචනේ අකුරු කුලකය. හරියට මට චූටි වෙනසයි කරන්න. දෙවෙනි එක වයනු ලිව්වා, දුවනු ලිව්වා,
මයනු ලිව්වා අය වයනු බෑ. වඩු මඩුව. right. ඊළඟට වයනු ලිව්වා ඩුවෙනු ලිව්වා මයනු ලිව්වා එකිනෙක වෙනස් ඔක්කොම ලියලා ඉවරයි. හොඳයි. ඊළඟ දෙක තුන්වෙනි එක මේක කරන්න නැති කවුරුත් තුන්වෙනි එක මේ විදිහට. පළවෙනි ක්‍රමයෙන් ඕනේ නම් මොකද්ද 25521 යන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය. දෙවැනි ක්‍රමය දෙක ලිව්වා පහ ලිව්වා අය පාරක් පහ බෑ අය පාරක් දෙක බෑ එක. තුන්වෙනි ක්‍රමය වෙන් රූපය වෘත්තයක් ඇතුලේ දෙක ලිව්වා පහ ලිව්වා එක. ඔන්න ඔය ආකාර තුනට කුලකයක් ලියා දක්වනවා කියලා ඔයාලා ඉගෙනගෙන තියෙනවා. හොඳයි. එතකොට බලමු ඊළඟ කුලකයක අවයව සංඛ්‍යාව ලියන විදිය. කුලකයක අවයව සංඛ්‍යාව ලියන විදිය. අපි ගත්තොත් කුලකය A කියලා. ඒකේ අවයව ගත්තොත් 2 4 6 8 කියලා. වාල් පේනවා මේකේ අවයව 4යි. එහෙනම් ඒ කුලකයේහි අවයව ගණන අපි ලියනවා 4යි. අවයව ගණන කුලක අංකණය ලියන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? එන්න අකුර ලියලා තුළුවරාණක් ඇතුලේ තමයි කුලකය දාන්නේ. පැහැදිලිද? ඒහි අවයව ගණන එන්නේ. එහෙනම් කීයද උත්තරේ? 4යි. ඊළඟට අපි ගත්තොත් එහෙම B කියලා කුලකයක් ගන්නම්. මහරගම යන වචනේ අකුරු කුලකය. එහෙනම් NB කීයයි දෙන්නේ? 5යි. මේ ක්‍රමයට තමයි කුලකයක අවයව ගණන ලියා දක්වන්නේ. හොඳයි මාතෘකාව ලියන්න කුලකයක අවයව ගණන ලියා දැක්වීම. කුලකයක අවයව ගණන ලියා දැක්වීම. සටහන් ඕනේ එකට මේ ටික ලියා ගත්තාම ඇති. මාස් එකක් දාගෙන වැඩ කරේ. ආස්තේ යන්න රිලැක්ස් වෙලා ඉන්නේ. හොඳයි ලියාන ඉවරයිනේ. right.
B කුලකේ එකිනෙකට වෙනස් අකුරු තියෙනවද? මයනු, අයනු, රයනු මේ හයන්න නෙවෙයි පුතේ ගයන්න. එතකොට එකිනෙකට වෙනස් අවයවනේ තියෙන්නේ. ඔව්. ඔන්න හොඳ ළමයෙක් ඉන්නවා මතක් වෙච්ච එක්කනේ. මහරගම යන වචනේ අකුරු කුලක ලියද්දී ආයෙත් මයන්න ලියන්න බෑ. එක්කෙනෙක් ලියලා ඉවරලා තියෙනවා මේ මයන්න දෙපාරක් මේක ලියවිලා තිබෙනවා. එහෙනම් උත්තරේ කීය දෙන්න ඕනේ? 4යි. දැන් 4යි කියලා වැරදි උත්තරයකට ඕකේ වෙලක් තිබ්බයි. මේ පහක් තිබ්බේක. මාත් මේ කඩිනමින් අර ගමන යන්න ලෑස්ති වෙන්නේ මේ පන්ති කරන්නේ. මාස් හොයනවා, සැනිටයිස් හොයනවා. ඒකට සුදු ඇඳුම් හොයනවා. ඔක්කොම අස්සේ තමයි පන්තියක් කරන්නේ. ගෙදර පන්ති කරනකොට ඒකේ chance එක තියෙනවා. හොඳයි මේ බලා ගන්න ඊළඟට මෙන්න මේ කුලක ගත්තාම A E I O U මෙයා දන්නවා කවුරුත් ඉංග්‍රීසි වලින් ස්වර කුලකයේ. ඊළඟට මේ කුලකය 2 4 6 8 දැන් අපි දන්නවා අවයව ලයිස්තුගත කිරීමේදී අවයව රටාවක් වෙනවා නම් අපි 7 වසරේදී කියලා දුන්නේ ඉදිරියෙන් 33යි දාන්න 33ක් දාන්න කියලා. එතකොට මේකේ අවයව ඉවරයක් නැහැ. හැබැයි මේකේ අවයව 5යි. මේ කුලකය A කියලා ගත්තොත් එන්නේ 5යි. මේ කුලකය B කියලා ගත්තොත් NB මොකද කියන්නේ? NB ගැන නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ. දෙකේ ගුණාකාර කොච්චරක් තියෙනවද කියලා ඉවර කරන්න බැරි තරම් දෙකේ ගුණාකාර ප්‍රමාණයක් තියෙනවා. ඒතර පුතේ මෙන්න මේ විදිහට අපරිමිතයි මේ අවයව ගන්න අපරිමිතයි. මේ වගේ එකට අපි 12 වසරේදී කියනවා හරි මෙන්න මේ සංකේතය දාන්නේ වගේ වට. ඔය සංකේතය කියන්නේ අනන්තය කියලා. ඒ කියන්නේ අනන්තය කියන්නේ පවරන ලද ඕනෑම අගයකට වඩා විශාල මානයි. ඒ කියන්නේ පවතින්න පුළුවන් විශාලම අගයට තමයි අපි කියන අනන්තය. අටේ ඉලක්කම් පෙරළුණා වගේ තමයි ලියන්නේ. මේක වාට කියලා දෙන්න තියෙන කන් නෙමෙයි. ගණන් කරන්න බැරි තරම් අසීමිතයි මේකේ අවයව. අසීමිතයි. මේකේ අවයව නිශ්චිතයි කීයද කියලා කිව්වේ නැහැ. නිශ්චිතයි. ළමයි පන්තියේ තමයි මේ ඉගෙන ගත්තේ අපි. නිශ්චිත අවයව ගණනක් තියෙන කුලක වලට අපි ඉගෙන ගත්තේ පරිමිත කුලක කියලා. මේවා පරිමිත කුල. පරිමිත කුල. මේ වගේ ඒවාට අපි කියන්නේ අපරිමිත කුල. right. මේ දෙක අපි ඉස්සරලා ඉගෙනගෙන ඉමු. ලියා ගන්න මාතෘකාව පරිමිත කුලක. කවි සදුව තමාර මයන්න දෙපාරක් ලියලා තිබ්බ එක ටග්ගාලා බතක් කරේ බොහොම හොඳයි. පරිමිත කුලක ලියා ගන්න මෙහෙම නිශ්චිත අවයව ගණනක් ඇති කුලක. නිශ්චිත අවයව ගණනක් ඇති කුලක. නිශ්චිත අවයව ගණනක් ඇති කුලක. නිශ්චිත අවයව ගණනක් ඇති කුලක පරිමිත කුලක ලෙස හැඳින්වේ. පරිමිත කුලක ලෙස හැඳින්වේ. බලන්න මේ වගේ පළවෙනි එක 10ට අඩු ඔත්තේ සංඛ්‍යාව. දෙවෙනි එක අම්මා යන වචනේ අකුරු කුලකය. තුන්වෙනි එක 10ට අඩු දෙකේ ගුණාකාර. ඉරට්ටේ සංඛ්‍යාවක නෙමෙයි. 10ට අඩු දෙකේ ගුණාකාර. බලන්න නිශ්චිත අවයව ගණනක් තියෙන හැම එකේම අවයව ගණනක් තියෙනවා නිශ්චිතයි ගණන් කරන්න පුළුවන් ඒවා පරිමිත කුලක.
ලියා ගන්න උදාහරණ කියලා පරිමිත කුලක වලට හොඳයි ඊළඟට ලියන්න මාතෘකාව අපරිමිත කුලක අපරිමිත කුලක අපරිමිත කුලක හොඳයි අපරිමිත කුලක කියන්නේ මේ වගේම මෙතනින්ම ගමු 1 3 5 7 9 30 වෙලා 33යි දාන්නේ මේකම ඉදිරියට 30 වෙලක් දැම්මා එතකොට මෙතන තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා කුලකය ඊළඟට බලන්න මේක 2 4 6 8 රටාවක් වෙනවා 33ක් දානවා ඒකත් අපරිමිත කුලකයක් හරි තව අපිට ගන්න පුළුවන් නිකිල කියලා වචනෙන් දෙන්නත් පුළුවන් අපරිමිතයි පැහැදිලිද එහෙනම් අපරිමිත කුලක මේ වගේ වෙන අඳුරගන්න ඉදිරියේ 33 තියෙනවා හරි කියා ගන්න වෙනවා මෙහෙම අසීමිත අවයව ගණනක් ඇති කුලක අසීමිත අවයව ගණනක් ඇති කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ අපරිමිත කුලක ලෙස හැඳින්වේ ඒකට ආමිස් තාත ඒක කොලවද දීගෙන ඉන්නවා නේද කියනවා කියලා ගන්න ඒක දාන මොකද දාන්න කොලාවට හරි මුස්ලාක් කියන ඕනේ අදන්නේ හොඳයි අපරිමිත කුලක කියලා මාතෘකාව ලිව්වා අසීමිත අවයව ගණනක් ඇති කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ කියලා ලිව්වනේ. හරි මේ උදාහරණ තුන ලියා ගන්න උදේ. හොඳයි එහෙනම් අපි අද නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට උදේ එහෙමනම් මේ ඊළඟ මේ ඔන්ලයින් ක්ලාස් එක නියමිත කාලසටහනට පවත්වනවා. ඔයාලා යාළුවන්ට කියන්න අද සම්බන්ධ වෙච්ච අයට මේ පාඩම දිගටම 10 වසර දක්වා උගන්වනවා නිසා එදා ඉඳලම සම්බන්ධ වෙන්න. සත්‍ය යහපත් වෙන ගමන් අපි පන්ති පටන් ගන්නවා. බොහෝ විට මේ අපි 9 පන්තියේ කරේ සිකුරාදා අලුත් ඇයි ලබන සිකුරාදා වෙද්දී අලුත් ඇයි 9 පන්තිය බොහෝ විට කරගන්න පුළුවන් වෙයි. ලබන හෙට සෙනසුරාදා නෙමෙයි ඉඳන් සෙනසුරාදා ගලේ වෙල පීවරේ 10 වෙනි පන්තිය සෙනසුරාදා 1 ඉඳලා 4:30 වෙනකල් සාමාන්‍ය කරන්න මේ වෙලාවට කරන්න පුළුවන් වෙයි. එහෙනම් ලැබුවා වූ නාවතර ඉගෙනුම් අවස්ථා වැඩි වැඩියෙන් ලැබෙන නේද? ආයෙ මොනවද ඕනේ? වැඩි වැඩියෙන් කැම බීම ලැබෙන ආයෙ වැඩි වැඩියෙන් ඇඳුම් පැළඳුම් ලැබෙන වැඩි වැඩියෙන් විනෝද ගමයි ගන්න පුළුවන් ඔච්චර වෙන්නට වාර ලැබෙන සුබ නාවතරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.
Oh, no, la nene. No, espera, ¿eh? Me deja. Healthy,